පින්වත්නි ලෝකේම කඩා වැටිගෙන යනවා. ලෝකේ මිනිසුන්ට තිබුණ දීර්ඝකාලීන සැලසුම්. ඒ සියලු සැලසුම් බලාපොරොත්තු නොවන විදියට ක්‍රමානුකූල පිළිවෙලින් පිළිවෙලට කඩාගෙන බිඳගෙන වැටෙනවා. මිනිසුන්ට ලොකු සැලැස්මක් ජීවිතේට ලොකු සැලැස්මක් හදාගන්න බැරි තරමට මානව වර්ගය අසරණ වෙලා තියෙනවා. මිනිස්සු තවදුරටත් Taman හොයනවා විමුක්තියට අදාළ මාර්ගයක්, විමුක්තිය ගවේෂණය කරන වැඩපිළිවෙලක්, ඒ පිළිබඳ වඩාත් උත්තේජනයක් මිනිසුන්ට ඇති වෙලා තියෙනවා. ලෝකයේ තාක්ෂණික ලෝකයේ පස්සේ හඹාගෙන ගියපු සමාජය, නවීකරණයේ ඔස්සේ ජීවිත ඉස්සරහට ගෙනියපු සමාජය, නාගරිකකරණයේ තුලින් ඉදිරියට ගියපු සමාජය, ධර්මයේ තුලින් පිළිසරණ හොයන යුගයක තමයි අදත් මේ සුන්දර කාලේ ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන්නේ. පින්වත්නි, අපේ ජීවිතේ හරිම ස්වල්පයි තියෙන්නේ. ලොකු බලාපොරොත්තු මේ ජීවිතේට ඇත්තේ නෑ පින්වත්නි. ලොකු බලාපොරොත්තු තියාගෙන මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නත් බෑ පින්වත්නි. අපිට තේරෙනවා මේ ජීවිතේ වේගයෙන් කඩා වැටෙනවා. නමුත් මිනිස්සු පසුබහින්නේ නෑ. මිනිස්සු හැමදාමත් මේ පෘථුවියේ පවතින්න පුළුවන් විදියට මිනිස්සු යම් යම් දේවල් ගවේෂණය කරනවා. නමුත් ලෝකයා පරාජිතයි ලෝක ධර්මතාවයේ ඉදිරියේ. දැන් මිනිසුන්ගේ ජීවයේ පවත්ව ගන්න මිනිස්සු ගොඩක් දේවල් කරනවා. නමුත් මේ තරම් බෙහෙත් හොයාගෙන ආහාර පාන විදියට මිනිසුන්ගේ රුචි අරුචි අනුව විවිධ දේවල් ගවේෂණය කරගෙන ඒත් එක්කම මිනිස්සු බෙහෙතේ Tamanගේ ශරීරේ පවත්වන්න පුළුවන් විදියට নানা ප්‍රකාර දේවල් හොයාගෙන මේ ශරීරයේ තවත් ටිකක් හරි ඉස්සරහට පවත්වන්න පුළුවන්ද කියලා මිනිස්සු ගවේෂණය කරනවා. එහෙම ගවේෂණය කරද්දි මම දැක්ක මෑත කාලේ මිනිස්සු මේ ඥාන විද්‍යාඥයෝ එහෙම එකතු වෙලා මේ ඥාන ක්‍රියාවලිය හෙට මෙහෙට කරලා මේ ශරීරේ පවත්වන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳ ලෝකයේ අවධානයක් යොමු වෙලා තියෙනවා. පහුගිය කාලේ අපිට හොඳට මතකයි ඔය ජෙලිෆිස් විශේෂයක් තියෙනවා. ඒ ජෙලිෆිස් ලගේ මේ ශරීරයේ යම් කාලයකට ආවහම පින්වත්නි එතනින් එහාට නැවතත් තරුණ වේගන යන අවස්ථාවක් තියෙනවලු. ඒ ජෙලිෆිස් වර්ගයේ එක තැනක් තියෙනවා. එතනින් එහාටම ශරීරයේ මේ නැවතත් වර්ධනීය වේගන මුල් අවධිය දක්වා එනවලු. දැන් අපේ ශරීරය ඔබ දන්නවා වියපත් වීම පැත්තටනේ ගලාගෙන යන්නේ. එතනින් එහාට ආයේ නැගී හිටින අවස්ථාවක් අපිට හම්බ වෙන්නේ නැහැ නේ. නමුත් ජෙලිෆිස් කොටසක් ඉන්නවලු මේ නැවතත් ඒ ඥාන ක්‍රියාවලිය වෙනස් වෙලා එක ස්තරයකදී නැවත තරුණ වෙන්න පටන් ගන්නවලු. නැවතත් තරුණ වීම දක්වාම පිටිපස්සට, ඒ කියන්නේ ආයුෂයේ පිටිපස්සට ගලාගෙන ඉන්න පටන් ගන්නවලු. දැන් මේ ඈත කාලේ ලෝකේ විශාල පරිශ්‍රණ කණ්ඩායමක් එකතු වෙලා හොයනවා දැන් ජෙලිෆිස් ලගේ ආයුෂයේ තවත් පවත්වන්න පුළුවන් විදියට පස්සට ගන්න පුළුවන් නම් ඒ ඥාන ක්‍රියාවලිය කොහොමද මිනිස්සයාට පාවිච්චි කරලා නැවතත් මේ තරුණකම පවත්ව ගන්නේ කියලා ලෝකේ උනන්දුවක් තියෙනවා. ලෝකේ කැමැත්තක් තියෙනවා. ලෝකේ මේ යෞවන කාලයේ දක්වා මිනිස්සෙක් හසුරුවන්නේ කොහොමද කියලා හොයනවා. ඉතින් හැම දෙයකින්ම මිනිස්සු බලන්නේ මේ ශරීරය තවත් කොහොම හරි අවුරුදු 10ක් 15ක් හරි පවත්ව ගන්න කොහොමද කියන එක ගැන හොයන්න. නමුත් පින්වත්නි මොනතරම් තාක්ෂණිකව ලෝකයේ දියුණු වුණත් මේ ශරීරයේ පවත්වන්න පුළුවන් උපරිම කාලය තමයි අවුරුදු 75ක් වගේ තාම ස්වල්ප කාලයක්. ඒතර මේ ගෙවෙන කාලය ඇතුළත අපේ ජීවිතේට ධර්මයක් තිබ්බේ නැත්තම් අපේ ජීවිතේ දියුණු කරගන්න පුහුණු කරගන්න අපේ අභ්‍යන්තරේ ගොඩනගා ගන්න ධර්මයක් තිබුණ නැත්තම් ඔබ මොන වගේ තත්වයක හිටියත් ඒ ජීවිතය අසරණයි. ඔබ මොන විදිහේ කෙනෙක් වුණත් ඔබ අසරණයි පින්වත්. අද මම ඔබට ටිකක් ගැඹුරු ධර්මයට සම්බන්ධ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙන ධර්ම කාරණා ටිකක් මේ කාලේ කියලා දෙන්න කල්පනා කළා. ඒතර මේ කාරණා ඔබට විශාල උදව්වක් වෙයි ඔබේ ජීවිතේ ධර්මයක් පුහුණු කරගන්න. පින්වත්නි මේ ජීවිතේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ වත්පිළිවෙත් ටිකකින් පුද පූජා ටිකකින් විතරක් පුළුවන් වැඩක් නෙමෙයි. බුද්ධ පූජා විශාල වශයෙන් තිබ්බා කියලා අපි ඔය හිතන විදිහේ නිවීමක් පින්වත්නි ලෝකේ ඇති වෙන්නේ නැහැ. අපි හිතන විදිහේ සුවපත් වීමක් ඇති වෙන්නෙත් නැහැ. නමුත් අපේ ජීවිතේට ශ්‍රද්ධාවට
ගුණ ධර්ම වලට අපේ වත් පිළිවෙත්වල අනුග්‍රහයක් නැහැ කියලා අපිට කියන්න බෑ පින්වත්නි. හැම දෙයක්ම වැදගත්. ඒ හැම දෙයක්ම අපේ ජීවිතයට අනුග්‍රහයක්. ඒ අනුග්‍රහය තුලින් ඇත්තටම පින්වත්නි මේ බුද්ධ ශාසනයක පිළිසරණ බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ පින ගැන කියලා දීලා මේ පින් කර කර ඉන්න ශ්‍රාවකෙක් හදන්න නෙමෙයි. එකෙන් කියවෙන්නේ පිනට පයින් ගහලා අපි වෙන වැඩපිළිවෙලක් හොයා ගන්න ඕන කියලා. මොකද බුදුරජාණන් වහන්සේ මේක තැනකදී දේශනා කරනවා මහණෙනි මම අසුරු සැනක් ගහන මොහොතක්වත් මහණෙනි මම භවයේ වර්ණනා කරන්නේ කියලා. ඒතර පින් කරපු කෙනත් සුගතියකට වැටෙන්න පුළුවන්. එතකොට මේ භවයේ බුදුරජාණන් වහන්සේ කිසිම ආයුරක ඒ කියන්නේ අසුරු සැනක් ගහන මොහොතක්වත් මහණෙනි මම භවයේ වර්ණනා කරන්නේ නැහැ කියනවා. පින්වත්නි විඳවමින් නිරයට වැටෙමින් പ്രേත ලෝකයට වැටෙමින් සතර අපායට වැටෙමින් ආපු ගමන බොහොම විඩාබර ගමනක්. උන්වහන්සේ චුතූපපාත ඥාණයෙන් දැකලා තමයි මේ කාරණේ කියන්නේ. එතකොට එහෙමනම් පින්වත්නි දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද දැන් අපි කරන්න ඕන? මේ ගතවන ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් විදියට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දායාද වුණු සැබෑ බුද්ධ ශ්‍රාවකයන් විදියට මේ මොහොතේ අපි මොනවද කරන්න ඕන? මොනව කළොත්ද අපිට යහපතක් වෙන්නේ? මොනවද අපේ ජීවිතයට ගලප ගන්න ඕන කියලා ගොඩාක් දෙනෙක් හොයනවා මේ කාලේ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍යය ගැන විමුක්තිය ගැන පුදුම උනන්දුවක් තියෙනවා. සම්මා දිට්ඨිය හදාගන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා කොහොමද මේ සංසාර දුක හමාර කරගන්නේ කියලා ලෝකේට පුදුම විදියේ උනන්දුවක් තියෙනවා. පුදුම විදියේ කැමැත්තක් තියෙනවා. ඒ නිසා ඔබට මේ අද මම දේශනා කරන්නම් ජීවිතේ කෙලින්ම චතුරාර්ය සත්‍ය මුල් කරගත්ත ජීවිතේ කෙලින්ම අවබෝධයම ඉලක්ක කරගත්ත බොහොම ලස්සන දේශනාවක්. පින්වත්නි මේ ජීවිතේ අමාරුවෙන්ම මේ මූලික ඕලාරික කෙලස් ටික ඕලාරික බන්ධන ටික කඩා ගන්න ඕන. මේ ඕලාරික කාමභෝගී ජීවිතයක් ගත කරන ගමන් කෙලස් එක්ක ගනුදෙනු කරන ගමන් නිකලස් වීමක් ගැන කතා කරන්න බෑ. සමහර අය කියනවා තමයි බණ ටිකක් අහලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. බණ අහලත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පින්වත්. ඒ කියන්නේ බුද්ධ කාලේ හිටිය සත්‍ය මතු කරන්න විතරයි ඕන. සත්‍ය බුදුරජාණන්සේ මතු කරනකොට ධර්මය අල්ල ගන්න. නමුත් අද එහෙම අය නෑ. ඉන්නවනම් ඒත් සුළු පිරිසක්. අද විස්තර කර මේ ගතවන ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් විදියට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දායාද වුණු සැබෑ බුද්ධ ශ්‍රාවකයන් විදියට මේ මොහොතේ අපි මොනවද කරන්න ඕන? මොනව කළොත්ද අපිට යහපතක් වෙන්නේ? මොනවද අපේ ජීවිතයට ගලප ගන්න ඕන කියලා ගොඩාක් දෙනෙක් හොයනවා මේ කාලේ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍යය ගැන විමුක්තිය ගැන පුදුම උනන්දුවක් තියෙනවා. සම්මා දිට්ඨිය හදාගන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා කොහොමද මේ සංසාර දුක හමාර කරගන්නේ කියලා ලෝකේට පුදුම විදියේ උනන්දුවක් තියෙනවා. පුදුම විදියේ කැමැත්තක් තියෙනවා. ඒ නිසා ඔබට මේ අද මම දේශනා කරන්නම් ජීවිතේ කෙලින්ම චතුරාර්ය සත්‍ය මුල් කරගත්ත ජීවිතේ කෙලින්ම අවබෝධයම ඉලක්ක කරගත්ත බොහොම ලස්සන දේශනාවක්. පින්වත්නි මේ ජීවිතේ අමාරුවෙන්ම මේ මූලික ඕලාරික කෙලස් ටික ඕලාරික බන්ධන ටික කඩා ගන්න ඕන. මේ ඕලාරික කාමභෝගී ජීවිතයක් ගත කරන ගමන් කෙලස් එක්ක ගනුදෙනු කරන ගමන් නිකලස් වීමක් ගැන කතා කරන්න බෑ. සමහර අය කියනවා තමයි බණ ටිකක් අහලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. බණ අහලත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පින්වත්. ඒ කියන්නේ බුද්ධ කාලේ හිටිය සත්‍ය මතු කරන්න විතරයි ඕන. සත්‍ය බුදුරජාණන්සේ මතු කරනකොට ධර්මය අල්ල ගන්න. නමුත් අද එහෙම අය නෑ. ඉන්නවනම් ඒත් සුළු පිරිසක්. අද විස්තර කර කියනකොට තමයි ධර්මයේ Tamanගේ ජීවිතයට වැටහෙන්නේ. ඒ නිසා අද නම් පින්වත්නි මේ බණකින් ධර්ම දේශනාවකින් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා හිතුවට පින්වත්නි එක බණකින් මේ වැඩේ කරගන්න ලේසි නෑ. එහෙමනම් ජීවිතේ වඩාගත යුතු, පුහුණු කරගත යුතු, ගලපාගත යුතු ලස්සන ධර්මයන් තියෙනවා. ඒ ධර්මයන් ඔස්සේ තමයි Tamanගේ හිත නිවා ගන්න තියෙන්නේ. එතකොට එහෙමනම් මේ කාමභෝගී ජීවිතේ ගෙවන කෙනෙක් පළවෙනියෙන්ම මේ Tamanගේ ජීවිතේ අයින් කර ගන්න ඕන මේ සංසාරයට බැඳලා තියෙන
ප්‍රධාන බැමි 3ක් තියෙනවා. කීයක් තියෙනවද? 3ක් තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒතර මෙන්න මේ 3 තමයි පළවෙනියෙන් කඩා ගන්න ඕනේ. ඔබ දන්නවනේ මේ පංච උපාදාන පංචස්කන්ධයේ සංසාරයට තදින් අල්ලලා බැඳලා තියෙන බැමි 10ක් තියෙනවා. ඒ 10න් පළවෙනි පහට කියන ඕරම් භාගික සංයෝජන, ඊළඟ පහට කියන උද්දම් භාගික සංයෝජන. මේ ඕරම් භාගික සංයෝජන තියාගෙන රහත් වෙනවා කියලා එකක් ලෝකේ නෑ පින්වත්. පළවෙනියෙන් එහෙමනම් යා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ ගැට තුන ලියා ගන්න ඕනේ. එතකොට තමයි අවබෝධයට Tamanගේ මනස විවෘත වෙන්න පටන් ගන්න. එතකොට අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝ ධර්මකාරණා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා ඔස්සේ මේ විශාල ගැඹුරු දේශනා ගොඩක් කටපාඩම් කරගෙන හිටියා කියලා අවබෝධයක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. කටපාඩම් කරගෙන ඉඳලා අවබෝධය ඇති වෙනවා නම් පෝටිල වගේ භික්ෂූන් වහන්සේලා මේ වැඩේ කරගන්න ඕනේ. මොකද ත්‍රිපිටක දහරි ත්‍රිපිටකය දන්නවා. පර්යාප්තිය වැදගත් තමයි. ඒ කියන්නේ දහම් දැනුම වැදගත් අවබෝධ කරගන්න කෙනෙකුට. මොකද දහම් දැනුම ඔස්සේ තමයි ප්‍රතිවේදයටත් ප්‍රතිපත්තියටත් බැහැගන්නේ. මේ දහම් දැනුමක් නැතුව ප්‍රතිපත්තියක්වත් ප්‍රතිවේදයක් ගැනවත් හිතන්න බෑ. පළවෙනියෙන් තමයි ඔය ත්‍රිවිධ ශාසනය තියෙනවනේ. පර්යාප්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය, ප්‍රතිපත්ති ශාසනය කියලා. මේ තුنين මේ පර්යාප්තිය වැදගත් දෙයක්. නමුත් පර්යාප්තිය තුල නිවීමක් ඇති වෙන්නේ නැහැ. පර්යාප්තිය තුලම නිවීමක් හදා ගන්නවා කියලා එකක් හොයන්න බෑ පින්වත්. දහම් දැනුම වැදගත්. ඒ නිසා හැම වෙලාවකම බණ අහන එක වැදගත්. ඒ බණ අහන එක තුලින් අපේ ජීවිතයට අපේ මේ බෝලාරික කෙලෙස් ටික, ඕලාරික බැමි ටික කඩා ගන්න වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් ලෝකය ගැන කියපු බණ ඕන තරම් හොයන්න පුළුවන්. පෘථුවිය ගැන කියපු බණ ඕන තරම් හොයන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ ග්‍රහලෝක ගැන බුදුරජාණන් වහන්සේ කියන ලෝක ධාතු ගැන ඕනනම් පරමාණුව ගැන වුණත් දවස් ගණන් බණ කතා කරන්න තියෙනවා. නමුත් මේ ඔක්කොම දේශනා කළාට බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනා, ඒ කියන්නේ උන්වහන්සේගේ සියලුම ඥානීය ග්‍රහණය වෙච්ච සියලු දේවල් අපිට කිව්වෙත් නෑ. හේතුව මොකද්ද? සුවල්පයි නිවනට උදව් වෙන්නේ. ලෝකේ පරිබාහිර දැනුම තියෙන්න පුළුවන්. ඒ දැනුමෙන් සුවල්පයි නිවනට උදව් වෙන්නේ. විශාල දැනුම අර සින්සපා සූත්‍රයේ තියෙන මහණෙනි මේ මගේ විශ්මිත අවබෝධයේ මේ විශාල ඇටේරියා වනේ වගේ කියනවා. හැබැයි මම ඔබට කිව්වේ හරියට මේ අතර ගත්ත ඇටේරියා මිට වගේ ටිකයි කියලා. ඒ ඔබට නොකියපු මේ මගේ විශ්මිත අවබෝධයේ හරියට මගේ දැනුම හරියට මේ විශාල මේ සින්සපා වනේ වගේ එකක් කියන. හැබැයි මම ඔබට කිව්වේ ටිකයි කියනවා. හේතුව මොකද්ද? කෙනෙක් කියන්න පුළුවන් එනං ඉච්චර අවබෝධයක් තිබිලා අපිට ටිකක් කිව්වයි කියලා. පින්වත්නි, ලෝකේ දැනුමින් දුක ඉවර කරගන්න උදව් වෙන්නේ පොඩ්ඩයි. සංසාර දුක ඉවර කරගන්න උදව් වෙන්නේ අතට ගත්ත ඇටේරියා මිට වගේ ටිකයි පින්වත්නි. ඒ ටික අද හරියට ප්‍රකට වෙලා අපිට තියෙනවා. දැන් සමහර අය කියනවා බුදුරජාණන් වහන්සේට අග්‍රෝපස්ථායක කෙනෙක් පත් උනේ පස්සේ කාලේ. ඉතින් උන්වහන්සේ දේශනා කරපු ඔක්කොම අපි දන්නෙත් නෑ මොනවද කියලා. උන්වහන්සේ බණ කියාගෙන යනකොට අනිත් එක තමයි දැන් ත්‍රිපිටකයේ තියෙන දේශනාව ගැනත් යම් සංවාදයක් තියෙනවනේ. මේක ආනන්ද හාමුදුරුව මතක් කරගත්ත ටික, ආනන්ද හාමුදුරුවන්ට උන්වහන්සේ මතක තියාගත්ත ටික තමයි තියෙන්නේ. මොකද ආනන්ද හාමුදුරුවෝ කියනවනේ කතාව මේ පළවෙනි සංගායනාවේදී මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා ධර්මයේ 82000ක් දරාගත්තා. ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අහලා තවත් 82000ක් දරාගත්තා. තවත් 2000ක් දරාගත්තා. එතකොට 82000යි තව 2000ක් දරාගත්තා. ඔක්කොම 84000ක්. එතකොට තමයි ස්කන්ධ වශයෙන් 84000ක් වෙන්නේ. එතකොට සමහර තව තර්කයකුත් ගොඩනගන්න පුළුවන් ඕන නම් මේ තර්කයට නිවන ගැලපෙන්නේ නැහැ. තර්ක කරන එක අදාළ නැහැ නිවනට. නිවන අතක් ආවචරයි. නිවන තර්කයෙන් ගලප ගන්න බෑ. නිවන තර්කයට අහු වෙන්නෙත් නැහැ පින්වත්නි. අතක් ආවචර දෙයක් නිවන කියලා කියන්නේ. අද නිවන තර්කයෙන් බේරන්න හදනවා. තර්කයෙන් විසඳන්න හදනවා සමහර ගිහි පැවිදි බොහෝ පිරිසක්. නමුත් නිවන කියන්නේ අතක් ආවචර දෙයක්. තර්කයට ගලපන්න බෑ. නමුත් කෙනෙක් කියන්න පුළුවන් මේ මුල් කාලේ බුදුරජාණන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මහියංගනීදී බණ කිව්වා. මහියංගනී කියපු බණ මොනවද කියලා. ඇත්තටම අදත් අපිට හරියට අදහසක් ගන්න බෑ බුදුරජාණන් වහන්සේ මහියංගනීදී මොනවද කියපු දේශනාව කියලා. හේතුව මොකද්ද පින්වත්? එකක් තමයි මුල් අවුරුදු 20 ඇතුළත බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායක කෙනෙක් වැඩ හිටියේ නෑ.
යම් අදහසක් තියෙන්න පුළුවන් කෙනෙකුට මෙන්න මේ දේශනාව කළේ කියලා. ඔය මහියංගනේ හිටපු මේ ප්‍රාදේශීය පාලකයෙක් හිටියා පෙරුමක සුමන කියලා. එයාට බණ කියලා තියෙනවා. එයා සෝතාපන්නත් වෙලා තියෙනවනේ. එහෙමනම් සෝතාපන්න වුණා නම් එයාට කියපු විස්මිත සුන්දර බණක් තියෙනවනේ. ඒ බණ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. හේතුව තමයි මුල් අවුරුදු 20 ඇතුළත අග්‍රෝපස්ථාය කෙනෙක් නොහිටීම කියලා කෙනෙක් කියන්න පුළුවන්. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් අපරාධය අපිට ධර්මයේ ගොඩක් මගේ හැරෙන්න ඇතිනේ කියලා. පින්වත්නි, විස්මිත අවබෝධය අතරින් අතට ගත්ත ඇටේරියා මිටක් වගේ පොඩි කොටසක් නම් අවබෝධයට උදව් වෙන්නේ. ඒ ටික අපිට තියෙනවනේ. ඒතර මේ ටික ජීවිතේට ගලපලා නිවිල යන්නේක නෙමෙයිද හොඳ? අවබෝධ කරනවා කියලා විශ්වය ගැන, පෘථුවිය ගැන, ලෝකය ගැන විවිධ දැනුම් පරාසයන් තිබ්බට ඒව උදව් වෙන්නේ නැහැ. ඒ හැම දෙයකින්ම නිවන්නට ලං වෙන්න පුළුවන් අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා කියන්නේ. හැබැයි පින්වත්නි, අවබෝධ කරගන්නවා කියලා මේ ලෝකයේ දැනුම ඔස්සේ අවබෝධ කරගත යුතු ලොකු දෙයක් නැහැ. අවබෝධ කරගන්න තියෙන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධ දුක. එතකොට මේ පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගන්නකොට පින්වත්නි, යාගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විචිකිච්ඡාව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන කාරණා දුරු වෙන්න පින්වත්නි, එයාට අවබෝධ කරගත යුතු දේ තමයි පංච උපාදානස්කන්ධ දුක. බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන විවිධ විදියට කියාගෙන ගිහින් උන්වහන්සේ අපිට කියනවා මහණෙනි, අකුලලා කියනවා නම්, එක වචනයකින් කියනවා නම්, මහණෙනි හකුලලා ඔබට එකම තැනකින් කියනවා නම් මහණෙනි, දුක නම් පංච උපාදානස්කන්ධ දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒතර සංක්ෂිප්තව කිව්වොත් මේ දුක කියන්නේ මේක තමයි. අවබෝධ කරගන්න තියෙන්නේ මේක. එතකොට චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා එකක් තියෙනවා. සම්මා දිට්ඨිය කියවම මිනිසුන්ට හරි ප්‍රශ්නයනේ, මොකද්ද සම්මා දිට්ඨිය කියලා? දැන් සම්මා දිට්ඨිය මොකද්ද කියලා කෙනෙක්ගෙන් අහුවොත් කියයි සම්මා දිට්ඨිය කියන්නේ හොඳ දැකීම, යහපත් දැකීම, ශෝක දැකීම, මේ විදිහට කියන්න පුළුවන්. නමුත් ඇත්තටම සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? එතකොට සම්මා දිට්ඨියේ තියෙනවා එක තැනක් පින්වත්නි, මේ චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය කියලා ඔක ලස්සනම තෝරනවා සත්‍ය විභංග සූත්‍රයේ. අයං උච්චතාවසු සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවසු සම්මා දිට්ඨි. ආයුෂ්මතුනි සාරිපුත්තහරු කියනවා ආයුෂ්මතුනි සම්මා දිට්ඨිය මෙයයි. මේ දුක කියලා එකක් තියෙනවා කියලා දැනගන්න එක සම්මා දිට්ඨිය. බලන්න හරි ලස්සනයි මේ. මේ දුක ඇති වෙනවා කියන ඇති වෙන ස්වභාවය ගැන අදහසක් ගන්න එක සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨිය ඇහුවම හොඳ යහපත් දැකීම කියනවා. දැන් යහපත් දැකීම මොකක්ද කියලා ඇහුවම කට උත්තර නැහැ. ඒතර මෙහිම විස්තර කරලා දැනගත්තට පස්සේ තමයි සම්මා දිට්ඨිය උදව් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය හදා ගන්න. ඊට පස්සේ මේ දුක නැති කරන්න පුළුවන් කියලා දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය. මේ දුක නැති කරන්න ආර්ය මාර්ගයක් භාග්‍යවතුන් වහන්සේලා අපිට ඉගැන්වුවා කියන එක දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියෙන් තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න තියෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙන්න දිට්ඨ විසුද්ධිය බලපානවා. දෘෂ්ටිය පිරිසු මේ සම්මා දිට්ඨිය උපදින්න දිට්ඨ විසුද්ධිය විශාල අනුග්‍රහයක් තියෙනවා. නමුත් අපිට ඒක මේ වෙලාවේ පැහැදිලි කරන්න වෙලාව නෙමෙයි. නමුත් පින්වත්නි, මේ සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන මේ ආර්ය මාර්ගයේ වඩාගෙන යනකොට අවබෝධ කරගත යුතු තැන තමයි මේ පංච උපාදානස්කන්ධ දුක. මොනවද පංච උපාදානස්කන්ධේ? රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක ගැන සම්පූර්ණ අවබෝධය ඇති වෙනකොට පින්වත්නි, එයාගේ අර පෝරම්භාගික සංයෝජනවල මුල් තුන කැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අසෝවාන් වෙනවා. ඔබ දන්නව නේද? සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරාමාසයයි කියන ඕරම්භාගික සංයෝජන තුන කැඩිලා යනකොට එයා සෝතාපන්නයි. එතකොට ඔතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙම නැතුව ඕරම්භාගික සංයෝජන අයින් කරන්නේ නැතුව උද්දම්භාගික සංයෝජන අයින් වෙනවා කියලා එකක් ලෝකෙ නෑ පින්වත්නි. එතකොට ඒ නිසා මෙතන මුලින් ඉඳලා පටන් ගන්න ඕන. එතකොට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම අවබෝධ කරගන්න තියෙන්නේ පින්වත්නි, මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න ඕන.
එතකොට ඒකට හරි ලස්සන ක්‍රමයක් තමයි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලනවා, දුක් වශයෙන් බලනවා, අනාත්ම වශයෙන් බලන්න පටන් ගන්නවා. එතකොට අර සක්කාය දිට්ඨිය කැඩිලා යනවා. කොහොමද අනිත්‍ය වශයෙන් බලන්නේ? මේ තමන්ගේ පංච උපාදානස්කන්ධය උදාහරණයක් විදිහට අපි එක කාරණයක් ගමු. ඔන්න රූප උපාදානස්කන්ධය. රූපය අනිත්‍ය වෙලා යන විදිය බලනවා. කොහොමද බලන්නේ? මේ තමන් දැන් තියෙන මේ රූපය අනිත්‍ය වශයෙන් බලනවා. මේ පවතින රූපය අනිත්‍ය වශයෙන් බලනවා. ඒ අවබෝධය තවත් බොහොම පළල් කරගන්න පින්වත්නි සමීපව බලනවා. සමීපව බලනකොට තමයි මේකේ හිතන විදිහේ සාරයක් නෑ කියලා තේරෙන්න පටන් ගන්න. කිට්ටු වෙලා බලනවා. ළඟට ගිහින් බලනවා. දැන් සමහර ඒවා හරියට පේනුන්නේ නැතුණම ලං වෙලා බැලුවම හොඳට පේනව නේද? ඒතකොට ලං වෙලා බලනවා. ඔකට මම ලස්සන උදාහරණයක් කියන්නම්. එක පඹෙක් ඉන්නවා. ඒ පඹය කන්දක් උඩ ඉන්නේ. ඒතකොට කන්දේ පහළ ඉන්න මිනිසුන්ට පේන්නේ පඹෙක් විදියටද මිනිහෙක් විදියට? මිනිහෙක් විදියට. ඒතකොට පහළ ඉන්න මිනිස්සු දන්නේ නැහැ ඔළුවට මුට්ටියක් තියෙන්නේ, බඩට ෂර්ට් එකක් අඳලා ඒක ASCII පිදුරු දාලා තියෙන්නේ, කකුල් වලට ලී කෝටු තියෙන්නේ. මේ මොකක්වත් මේ මිනිස්සයා දන්නේ නැහැ පින්වත්නි. ඒතකොට අර පහළ ඉන්න අය හිතන අර උඩ ඉන්නව මිනිස්සෙක් කියලා. ඒතකොට මේ මිනිස්සු රැවටිලා ඉන්න උඩ මිනිහෙක් ඉන්නවා කියලා. ඒ ඔළුව වගේ එකක් තියෙනවා, අතපය තියෙනවා, ඊට පස්සේ ඇඳුමුත් අඳලා තියෙනවා. ඒතකොට මේ පඹය ළඟට ගිහින් පඹය හොඳටම දැකපු මිනිහෙක් ඇවිල්ලා කියනවා ඔයාලා ඔය මිනිහෙක් කියලා හිතාගෙන හිටියේ පඹේකට ඔය ඉන්නේ මිනිහෙක් නෙමෙයි, ඔය ඉන්නේ පඹේක් කියලා. එතකොට අර මිනිස්සු මූණේ මූණ බලා ගන්නවලු. ඇයි මිනිස්සු හිතන්නේ යාගේ ඔළුව නරක් වේගෙන එනවා. මොකද අපි හොඳටම දන්නවා අර මිනිහෙක් නේ ඉන්නේ. එතකොට ඒ අය කියනවා නෑ බොරු කියන්න එපා. අර ඔළුවකුත් තියනවා නේද? අර ඇඟක් තියනවා, ෂර්ට් එකකුත් ඇඳගෙන ඉන්නවා. අතපයත් හොඳට පේන්න තියෙනවා. සමහරට අතපය චලනය වෙනවා වගේත් පේනවා. ඔය ඉන්නේ මිනිහෙක් නේ. ඔයා අහුවෙලා තියෙන්නේ, රැවටිලා තියෙන්නේ පඹේක් කියලා. එතකොට කියනවා නෑ ඔයා ගිහින් බලන්න. යන පාර මම කියන්නම්. ඔයා පොඩ්ඩක් ගිහින් බලන්න ඇත්තට මේ මිනිහෙක්ද පඹේක්ද කියලා කියනකොට සමහර අය කියනවා ඔයාට තමයි වැරදිලා තියෙන්නේ. ඔය ඉන්නේ මිනිහෙක් පඹේක් නෙමෙයි කියලා. ඒගොල්ලෝ ඒ කතාව, මේ කියන්නේ තමන්ගේ කතාව තුලම ස්ථාවර වෙලා අර කියන කතාව අයින් කරනවා. තවත් සමහර අය ඉන්නවා එහෙනම් අපි පොඩ්ඩක් ඕකටත් ගිහින් බලමුකෝ මේ කියන කතාව ඇත්තද කියලා. යා හිමීට ටික ටික යන්න පටන් ගන්නවා. සමහර අය මගට ගිහින් හැරිලත් එනවා. සමහර අය ගමනාන්තයේ දක්වා යන්නේ. තවත් සමහර අය ඉන්නවා මෙයා කියපු පාර දිගේ ඔය පඹේක්ද මිනිහෙක්ද ඉන්නේ කියලා දැනගන්න ඕනාවට හිමීට අර කන්ද උඩට යනවා. ඒ කන්ද උඩට යනකොට එයා දැනගන්නවා ඇත්තනේ මිනිහෙක් කියලා අපි රැවටිලා හිටියේ පඹේකුටනේ. ඔළුවට මුට්ටියක් නේ තියෙන්නේ. අතපයට ලී කෝටු නේ තියෙන්නේ. ඇඟට මේ පිදුරු නේද ඇතුළට ඔබලා තියෙන්නේ ඇඟ පිම්බෙන්න. පිදුරු වලටනේ ෂර්ට් එකක් අඳලා තියෙන්නේ. අනේ අපි මෙච්චර කල් රැවටුණානේ පඹේකුට මිනිහෙක් කියලා. ඇත්තනේ මේ කියපු කතාව කියලා. දැන් එයා පින්වත්නි ඇත්තනේ කියලා දැනගත්තේ මොකක් නිසාද? පඹයා ළඟට කිට්ටු වෙලා බලන්න පටන් ගත්තා. කිට්ටු වෙලා බලනකොට තේරුණා මිනිහෙක් නෙමෙයි පඹේක් කියන එක. දුර ඉඳලා දැක්කේ පඹේක් වගේ. ඒ නිසා දැන් මම කිව්වේ ලස්සන උදාහරණයක්. කිට්ටු වෙලා බලනකොට තමයි ඇත්ත තේරෙන්නේ. ඒතර මේ පංච උපාදානස්කන්ධයටත් කිට්ටු වෙලා බලන්නේ මෙහෙමයි. හොඳටම තේරෙන්නේ කිට්ටු වෙලා බලනවා. කොහොමද කිට්ටු වෙලා බලන්නේ? එතකොට මේ දුක මේ ශරීරයේ අනිත්‍ය දිහා බලනවා, රූප උපාදානස්කන්ධය දිහා. ඒක තවත් හොඳට විස්තර කරලා දැනගන්න තවත් කිට්ටු වෙලා බලනවා. කොහොමද? අතීතයටත් බලනවා. ශරීරය අනිත්‍ය වෙච්ච විදිය, රූපය අනිත්‍ය වෙච්ච විදිය අතීතයට බලනවා. කොහොමද බලන්නේ? අතීතයේ අම්මා කෙනෙක්ගේ ගර්භාෂ බිත්තිය ඇතුලේ කලල රූපයක් විදියට වැඩිච්ච මම නේද වෙනස් වුනේ කියලා. මේ රූපේ වෙනස් වෙච්ච විදිය අම්මාගේ කුස ඇතුලේ ගර්භාෂ බිත්තිය ඇතුලේ කලල රූපයක් විදියට වැඩිච්ච විදිය බලන ඔන්න රූපේදී අතීතයට බලන. මොකද අර යාට රූපය ගැන බොහොම පළල් අවබෝධයක්. බොහොම අවබෝධයෙන් හදාගන්න ඕන නිසා කිට්ටු වෙවි බලනවා. ඊට පස්සේ යා අතීතයට බලනවා, සංසාරයටත් බලනවා රූපේ. කොහොමද? අතීතේ මම නිරේ ඉන්න ඇති. එතකොට නිරේ ඉපදිච්ච මම තමයි මේ දැන් මේ විදියට ඉන්නේ. එතකොට ඒ නිරේ උපන් සත්‍ය අනිත්‍ය වෙලා තමයි මම මෙහෙට ආවේ. සමහර විට මම සක්විති රජ වෙලා ඉන්න ඇති. ඇයි බුදුරජාණන් වහන්සේ කඩි රැලක් පෙන්නලා කියනවනේ.
මේ කඩි රැළ එක කඩියෙක්වත් නැහැ සක්විති රජ නොවුන කියලා. එතකොට මේ ධර්ම කාරණා ඔස්සේ තමයි යා සංසාරේට මේ රූප උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්නේ. අනේ අතීතයට තිබ්බ රූපය අනිත්‍ය වෙලා ගියා නේද? අතීතේ මං සක්විති රජ වෙලා ඉද්දී සැප විඳා හොඳට කාලා බීලා සනීපෙට මන්දාතු වගේ රජ කෙනෙක් වෙලා ඉඳලා රාජ සම්පත් විඳා ඉඳලා නේද මං ආවේ මේ පොදුනේ මං එහෙම කෙනෙක් නේද කියලා යා අතීතයටත් බලන ඕනේ. එතකොට අතීතේත් යා සක්විති රජ වෙලා හිටපු විදිය සක් දෙවිඳු වෙලා හිටිය විදිය නිරේ උපන් විදිය එයා අතීතයටත් බලන එක අනිත්‍ය වුණා නේද කියලා බලනවා. එතකොට මේ අනිත්‍ය වෙන විදිය බලනකොට ඔන්න රූපය දිහා අනිත්‍ය විදියට බලනකොට අයා අනාගතයටත් ඔන්න තවත් විස්තර කරලා එයා දැනගන්නවා රූපය ගැන. අනාගතයටත් බලනවා. අනාගතයටත් යම් රූපයක් ඇති වුණොත් උපකල්පනයක් හදනවා. අතීතයේත් අනිත්‍ය වුණා නම් අනාගතයටත් යම් රූපයක් මට මුණ ගැහුණොත් ඒ අනාගතයට ලැබෙන රූපයටත් ඔය ටික තමයි. ඔයිට වඩා දෙයක් වෙන්නේ නැහැ. ඔච්චර තමයි අනාගතයට හම්බෙන එකට. එතකොට අනාගතයටත් යම් රූපයක් ඇති වුණොත් අනාගතයට ඇති වෙන රූපයත් අනිත්‍ය වෙලා යන එකක් කියලා මනසින් දකින්න. අනාගතයට මම සක්විති රජ වුණත් ඒ සක්විති රජකමත් අහවර වෙලා යන එක. විපාක දීලා අනිත්‍ය වෙන එක. අනාගතයට ලස්සන හැඩට තියෙන කොණ්ඩයක් මට හම්බුණත් ඒකත් අනිත්‍ය වෙලා යනවා. ඒතර අතීතයේ දිහා බලන්නේ අනාගතයටත් බලනවා. අන්න බලන්න. අනිත්‍ය වශයෙන් අතීතයටයි අනාගතයටයි රූප උපාදානස්කන්ධය දිහා බලනවා. ඒක තවත් අපි ටික විස්තර කරගමු දැන්. එතකොට වේදනාව දිහාත් අතීතයටත් බලනවා අනාගතයටත් බලනවා. අතීතයේ වේදනාව අනිත්‍ය වෙච්ච විදිය බලනවා. එතකොට අතීතයේ රූප උපාදානස්කන්ධය ලැබුණාම ඒ රූපය නිසා පින්වත්නි දැන් එයා බලන ඔන්න අතීතයටත් වේදනා තුනයිනේ මොනවාද? එක්ක සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. මේ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට සැප වේදනාව ආවම යාගේ රාගානුසය වැඩෙනවා. දුක් වේදනාව ආවම පටිඝානුසය වැඩෙනවා. උපේක්ෂා වේදනාවම අවිජ්ජානුසය වැඩෙනවා. ඊට වඩා දෙයක් සාමාන්‍ය පෘථග්ජන ලෝකයට හම්බෙන්නේ නැහැ පින්වත්නි. ඒක රාගානුසයයි පටිඝානුසයයි අවිජ්ජානුසයයි ඇස්සේ තමයි කැරකි සාමාන්‍ය මිනිහෙක් ඉන්නේ. වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් හෝ සාමාන්‍ය පෘථග්ජන හැම කෙනෙකුටම ඊට වඩා විදීම් ටිකක් ලෝකේ හම්බෙන්නේ නැහැ. එතකොට එයා අතීතයට බලන දැන් එතකොට මේ විඳී වේදනා උපාදානස්කන්ධයත් අනිත්‍ය වෙලා යන එකක් නේද කියලා බලනවා. සැප වේදනාවක් ආවොත් ඒ සැප වේදනාව අනිත්‍ය වෙලා ගියා නේද කියලා බලනවා. දුක් වේදනාවක් තිබ්බොත් දුකත් සදාකාලික නෑ. දුකත් අනිත්‍ය වෙලා යන එකක් විදියට දකිනවා. එතකොට එයා බලන ඒක තවත් සමීපව බලනවා. සමීපව බලනකොට එයා සංසාරයටත් වේදනාව දිහා බලනවා. දැන් රූප උපාදානස්කන්ධේ සංසාරයට බැලුවා, අතීතයටත් බැලුවා, අනාගතයටත් බැලුවා. වේදනා උපාදානස්කන්ධේ සංසාරයට බලනවා කොහොමද? අතීතේ මම සක්විති රජ වෙලා ඉඳ ඇති. සක්විති රජ වෙලා ඉන්නකොට ඔබට හම්බුනේ පින්වත්නි සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේදනාව. අතීතේ සක්විති රජ වෙලා ඉන්නකොට හම්බෙච්ච සැප වේදනාව අනිත්‍ය වෙලා තමයි මම මෙතනට ආවේ. දැන් මේ විඳවන වේදනාව දක්වා ආවේ අතීතේ සක්විති රජවෝ කියන රූපේ ලැබුණා. ඒ තුල මට හම්බුනේ සැප වේදනාව. ඒක අනිත්‍ය වෙලා ගියා නේද කියලා අර අතීතයට බලනවා. අතීතේ නිරේ ඉන්න ඇති මම. නිරේ ඉන්නකොට මොන වේදනාවක්ද පින්වත්නි ඔබට දැනුනේ? නිරේ අපි දන්නවා ධර්මයේ තුලින් බොහෝම දුක් සහිත තැනක් නිරේ කියන්නේ. නිරේ උපන් සත්වයාත් අනිත්‍ය වෙලා යනවා. ඒ නිරේ උපන් සත්වයා අප්‍රමාණ දුක් වේදනා වලින් යට වෙලා හිටිය කෙනෙක්. බොහෝ දුක් වේදනා විඳ ආපු එකක් නේද කියලා අතීතයට වේදනාව අනිත්‍ය වශයෙන් බලනවා. අතීතේ සද්ද විඳ වෙලා ඉඳදී මොකක්ද හම්බුනේ? සැප වේදනාව. ඒක අනිත්‍ය වෙලා තමයි දැන් මෙහි උපන්නේ. ඒතර යා අනාගතයටත් බලනවා. ඒතර අනාගතයටත් යම් සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ඇතුණු ඒකත් අනිත්‍ය වෙලා යන එකක් කියලා දකිනවා. එතකොට තමයි පින්වත්නි විචිකිච්ඡාව දුරු වෙන්නේ. සක්කාය දිට්ඨි දෙවෙනියට මොකද්ද? විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකේ දුරු වෙනවා කියන්නේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ සැකේ කියලා. දැම්මම නැත්තම් අතීතේත් මම නැත්තම් අනාගතේටත් නැහැ කියන සැකේ දුරු වෙනවා. ඒතර සීලබ්බත පරාමාස දුරු වෙනවා. ඒ කියන්නේ තමන්ව දැන් සීලබ්බත පරාමාස කියනකොට පින්වත්නි තමන් රැකගන්න කියන්නේ දැන් අද මිනිස්සු සීල් රකින්නේ අද මිනිස්සු රකින්න සීලයත් ඇත්තටම ගැඹුරු බුද්ධ දේශනාවෙන් ගලපනකොට ඒවත් සීලබ්බත පරාමාස ගණයට වැටෙන්නේ. දැන් අද මිනිස්සු සීල් රකින්නේ මොකටද පින්වත්? සමහර අය සීල් රකින්නේ දිව්‍ය ලෝකයන්ට.
සමහර අය සිල් රකින්නේ සිල් රැක්කාම සැප විපාක තියනවලු කියන අදහසින්. හරිම හොඳයි. සැප විපාක නිසා හරි කමන්නේ සිල් රකින්නවනම්. හැබැයි ධර්ම මාර්ගයට එනකොට සැප විපාක ඉලක්ක කරගෙන රකින්න සීලයත් සීලබ්බත පරාමාසයක් වෙනවා. සමහර විට එයා සිල් රකින්නේ දිව්‍ය ලෝකේ යන්න බලාගෙන නම් එතකොට ඒ දිව්‍ය ලෝකේ යන්න බලාගෙන රකින්න සීලයස්සිට සීලබ්බත පරාමාසවල හේවණැලි තියෙනවා පින්වත්. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්න කෙනා මොකටද එහෙනම් ඔබ වහන්සේලා අපිට කියන්නේ සිල් රකින්න කියලා? පින්වත්නි ධර්ම මාර්ගයේ සත්‍ය අවබෝධය කියන තැනට ඔබ එනකොට තමන්ගෙන් ගැලවෙන්න තමයි සිල් රකින්නේ. තමන් රැකගන්න රකින්න සීලයක් ධර්මය අගය කරන්නේ. මුලින් තමන්ව රැකගන්න හරි සිල් රකින්න එක හොඳයි පින්වත්නි. හැබැයි තමන්ගෙන් නිදහස් වෙන්න තමයි සිල් රකින්නේ. එතකොට තමන්ගෙන් නිදහස් වෙන්න සීලය තුල පිහිටනකොට එයාගේ සීලබ්බත පරාමාස පවා කැඩි කැඩි යන්න පටන් ගන්නවා. එයාව තමන් රැකගන්න තමන්ව සුගතිය අරගෙන යන්න එයා සිල් රකින්නේ. මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේම පින්වත්නි අනිත්‍ය වශයෙන් බලන්න. එතකොට මේ අනිත්‍ය වූ ලෝකයේ තුල ඔබට තේරෙවි මං හිතන විදිහේ රහක් මේකේ නෑ කියලා. මං හිතන විදිහේ සුන්දර තැනක් නෙමෙයි මේක. මං හිතන විදිහේ විශිෂ්ට තැනක් නෙමෙයි මේක. මං හිතපු විදිහේ ලස්සන එකක් නෙමෙයි නේද මේක කියලා තේරෙනවා. එතකොට ඔබට මේ අනිත්‍ය වෙච්ච දෙයක් තුළ ඔබට සැපේ පේන්නේ නැහැ පින්වත්නි. එතකොට දුක් සහිත එකක් නම් ඒ අනිත්‍ය වෙලා ගිය දුක් සහිත වෙලා ගිය එක පින්වත්නි මම මගේ ආත්මය කියලා රැක ගන්න හදන්න. එතකොට එයාගේ සක්කාය දිට්ඨිය සම්පූර්ණ දුරු වෙන්නේ නැද්ද? දුරු වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් බැඳෙනවා පංච උපාදානස්කන්ධය ගැන. මම කියලා බැඳෙනවා, මගේ කියලා බැඳෙනවා, මගේ ආත්මය කියලා බැඳෙනවා. ඊට වඩා දෙයක් නැහැ. එතකොට තණ්හා මාන දිට්ඨි වලින් පංච උපාදානස්කන්ධය අල්ලගන්න නැති වුණාට පස්සේ යාගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලානේ. බලන්න මේක එක ක්‍රමයක් පින්වත්නි. පංච උපාදානස්කන්ධය පිළිබඳ අනිත්‍ය වශයෙන් බලනකොට බොහෝ දෙනෙක්ගේ රළු නීවරණ යට යන්න පටන් ගන්නවා. එතකොට ඒක බලන්න තියෙන්නේ සවිඥානික කයක් දිහා. දැන් සවිඥානික කයක් දිහා බලන්නේ මොකද? පින්වත්නි විදර්ශනා ඥාණයෙන් බලනකොට ලෝකයේ දිහා බලන්නේ ඉඩකඩම් දීපල අල්මාරිය වැටයිනි මේවා දිහා බලන්න එපා. එතකොට අනිත්‍ය වශයෙන් මේ විදර්ශනා ඥාණයෙන් ලෝකයේ දිහා බලනකොට එයා බලන්නේ සවිඥානික කයක් දිහා විතරයි. ඒක අජ්ජත්තික වශයෙන් බලනවා බහිද්ධ වශයෙන් බලනවා. අජ්ජත්තිකං වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ ඇතුළටත් බලනවා මේකේ සත්පුද්ගල ස්වභාවයක් නැහැ කියලා අර පංච උපාදානස්කන්ධය දිහා. බහිද්ධාවා එළියටත් බලනවා අනේ මේකේ මං හිතන විදිහේ රහක් නැහැ නේද? එළියට බලන්නේ කොහොමද? එළියේ තියෙන සත්පුද්ගල ස්වභාවය දිහාත් බලනවා. සවිඥානික කයවල් එළියේ තියෙනවනේ. බිරිඳ විදිහට, දරුවෝ විදිහට. මම මේ කියන දේශනාව අද ටිකක් ගැඹුරු දේශනාවක්. හැබැයි මම මේ හොඳට සරල කරලා තමයි අද ඔබට කියලා දෙන්නේ. එතකොට ඇතුළටත් බලනවා අජ්ජත්තික වශයෙන්. ඒ කියන්නේ ඇතුළේ මම හිතන විදිහ සත්පුද්ගල ස්වභාවයක් නැහැ කියලා විදර්ශනා ඥාණයෙන් බලනවා. එළියේ තියෙන මේ බාහිර ලෝකයේ තියෙන සවිඥානික කයවල් දිහාත් වෙන වෙනම බලනවා. මේකෙත් මම මගේ දරුවා කියලා අල්ලගත්තට මේ සතර මහා භූත රූපයන්ගෙන් හටගත් එකක් නේද මේක කියලා බලනවා. ඒතර විදර්ශනා ඥාණයෙන් බලනකොට පින්වත්නි කවදාවත් මේ සවිඥානික දේවල් වලින් තොර දේවල් දිහා බලන්න එපා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හාඳුරන්නේ හිතේ උපදින්නේ ගෙවල් දොරවල් ගැනනේ ආසාව. ඉඩකඩම් ගැනනේ ආසාව උපදින්නේ. ඊට පස්සේ ගෙදර තියෙන සාරි ටික අල්මාරියටනේ හාඳුරන්නේ මේ Tamanගේ හිතේ ලෝභය උපදින්නේ. පින්වත්නි Taman තුල සාර වශයෙන්, Taman තුල අර්ථ වශයෙන්, Taman තුල වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේක ASCII තියනවා කියලා දකින්නේ නැති කෙනෙකුට નિરાයාසයෙන් මේ භෞතිකව අල්ලගත්ත දේවල් අතහැරෙන්නේ. තමන්ව අතහැරෙනකොට નિરાයාසයෙන් gedara අතහැරෙනවා. තමන්ව අතහැරෙනකොට දැන් මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ තමයි තමන්ව අල්ලගෙන ඉන්න ගමන් gedara අත්තරින්න පටන් ගන්නවා. තමන් හොඳට අල්ලගෙන ඉන්නවා. රත්තරන් බඩු ටික අත්තරින්න පටන් ගන්නවා. ඒක හරිම අසාර වැඩක්. ඒක නිකන් බෝලයක් වතුර යට නිකන් තද කරගෙන ඉන්නවා වගේ වැඩක් පින්වත්නි. එතකොට ඒක ටික කාලයක් තියෙයි. සමහර විට ඒක හරියට මේ වස්තුකාමයේ විතරක් අත්හැරලා හරියන්නේ නැහැ. ඔකට හරි ලස්සන විස්තරය ඒක තමයි. වස්තුකාමයේ අත්හැරියට වැඩක් නැහැ. හිතේ ක්ලේශකාමයේ තියෙනවනම්. ක්ලේශකාමයේ තියෙන කෙනෙකුට වස්තුකාමයේ අත්හරින්න පුළුවන්. එතකොට ක්ලේශකාමයේ තියෙන කෙනෙකුට වස්තුකාමයේ අත්හරින්න පුළුවන්. සමහරට හාඳුරු කෙනෙක් මහණ වුණාට පස්සේ වස්තුකාමයේ අත්හැරිලා.
තිබ්බ ගෙදර අත්හැරලා මහාන වෙලා තියෙන්නේ. තිබ්බ ඉඩම අත්හැරලා මහාන වෙලා තියෙන්නේ. තිබ්බ දේපොළ ටිකත් කාට හරි දීලා මහාන වෙලා තියෙන්නේ. එතකොට හඳුරු වස්තුකාමී අත්හැරලානේ. හැබැයි වස්තුකාමී අත්හැරගෙන තවත් ඒක දියුණු කරගන්න ඒ හඳුරු කැලේක ඉන්නව වෙන්න පුළුවන්. සමහරට මිනිස්සු එන්නෙම නැති පැත්තකට වෙලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි හිතේ කෙලෙස් දෝරේ ගලන්න පුළුවන්. වස්තුකාමී අතහැරිලා බරපතල විදියට කෙලෙස් හිතේ දෝරේ ගලනවා නම් එතකොට වැදගත්ම දේ තමයි Tamanගේ අර ක්ලේශකාමයේ අතහැරෙනකොට වස්තුකාමයේ નિરાයාසයෙන් අතහැරෙනවා. ඒතර තමන්ව තමන්ට අතහැරෙනකොට පින්වත්නි નિરાයාසයෙන් අල්මාරිය අතහැරෙනවා. નિરાයාසයෙන් ගෙදර අතහැරෙනවා. નિરાයාසයෙන් දේපල ටික අතහැරෙනවා. નિરાයාසයෙන් පින්වත්නි තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ පිහිට පිළිසරණ හැදෙනකොට ඒ අතහැරීම තුළ හරි ලස්සන දෙයක් මම ඔබට කියන්නම්. දැන් මම කියන්නේ අජ්ජත්තිකංව ඇතුළටත් බලන්න පිටටත් බලන්න කියලා. දැන් ඇතුළට කොහොමද බලන්නේ? ඒ කියන්නේ තමන් තුළ සත්පුද්ගල ස්වභාවයක් නැහැ. මම මේ රැවටිලා ඉඳලා තියෙන්නේ. මම මේ ලොකු මුලාවක ඉඳලා තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙලා යන එකක් නේද? මේක අතීතෙත් අනිත්‍ය වුණා නේද? එහෙනම් අනාගතේටත් මේක අනිත්‍ය වෙලා යනවා කියලා බලනවනේ. එතකොට එහෙම බලනකොට පින්වත්නි, එහෙම බලන ශ්‍රාවකයා තුළ, එහෙම බලන පුද්ගලයා තුළ බාහිරටත් ඒක බලන්න ඕන. එහෙම නැති වුණොත් වෙන අමාරුව මම ඔබට කියන්නම්. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් තමන් තුළ නම් අවබෝධය හදාගන්න තියෙන මේ බාහිර තියෙන එක එක පුද්ගලයෝගේ සවිඥානික කයවල් දිහා මොකටද මේ අනිත්‍ය වශයෙන් බලන්න කියලා. පින්වත්නි, බාහිරට බලන්න ඕන වෙන මොකුත් නිසා නෙමෙයි. සමහර විට තමන්ගේ සත්පුද්ගල ස්වභාවය අඩු වෙලා බාහිරට සත්පුද්ගල ස්වභාවය වැඩෙන්න පුළුවන්. තමන් තුළ නම් සත්පුද්ගල ස්වභාවයක් නැහැ. හැබැයි අනේ මගේ දරුවා කියලා බැඳෙන්න පුළුවන්. අනේ මගේ බිරිඳ කියලා බැඳෙන්න පුළුවන්. එතකොට තමන්ගේ ඇතුලේ සත්පුද්ගල ස්වභාවය අඩුයි. හැබැයි පිට සත්පුද්ගල ස්වභාවය වැඩි. එතකොට බහිද්ධාවා කායිකා ඇතුළ එළියට විතරක් බලලත් හරියන්නේ නැහැ. ඇයි? එළියට බලනකොට එළිය විතරක් බලලා අනේ මේ දරුවන්ගේ බිරිඳගේ කිසි සාරයක් නැහැ නේද? අනිත්‍ය වෙලා යන දෙයක් නේද කියලා පිටට බලනවා. එයා දිහා බලන්න. එතකොට පින්වත්නි, බාහිර සත්පුද්ගල ස්වභාවය අඩු වෙනවා. හැබැයි මම කියන ස්වභාවය වැඩෙනවා. අජ්ජත් බහිද්ධාවා කායිකා අනුපස්සී විරති. ඇතුළටත් බලනවා, පිටටත් බලනවා. අන්න එතකොට තමයි පින්වත්නි සත්‍යයට වඩාත් කිට්ටු වුණු සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් විදියට ඔබට ධර්මයේ තුලින් නැගී හිටින්න පුළුවන් වෙන්නේ. ඒක ඊටාම වැදගත් අවස්ථාවක්. එතකොට මේ වැදගත් අවස්ථාව තුළ ජීවමාන වෙනකොට දැන් මේ ධර්මයේ තුළ ජීවමාන වෙන්න පින්වත්නි, අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇනලා නිවන්න දෙයක් නැහැ. નિરાයාසයෙන් නිවෙනවා. හැබැයි ඒක බුද්ධ පූජාවක් තිබ්බ කියලා නිවෙන්නේ නැහැ. පහම් පත්තු කළා කියලා නිවෙන්නේ නැහැ. දැන් අර එක භික්ෂුණියක් ඉඳලා තියෙනවා කුටිය ඇතුළට ගිහින් මේ පහන නිවන වෙලාවෙ රහත් වෙලා තියෙන්නේ. දැන් මේ භික්ෂුණීන් වහන්සේ හරි පුදුමයි මේ චරිත පින්වත්නි. ඇයි? විදර්ශනා ඥාණයෙන් තමයි ලෝකේ දිහා බැලුවේ. විදර්ශනා ඥාණයෙන් Taman දිහා බැලුවා. මේ අත්දකින්න හැම සිද්ධියකින්ම කමටහනක් හොයාගත්තා. ඒ භික්ෂුණී කුටිය ඇතුළට ගිහින් පහන් තිරේ පිටිපස්සට අදිනකොට අනේ පහන් තිරේ අදිනකොට රහත් වෙලා තියෙන්නේ. අපිට එහෙම වෙනවද පින්වත්නි? අපි කොච්චර පහන් නිවලා තියෙනවද? අපි කොච්චර පහන් පත්තු කරලා තියෙනවද? හැබැයි අපිට පොඩ්ඩක්වත් නිවීමක් තියෙනවද? මේ නිවපු පහන් වල හැටියට 10-12 වතාවක් නිවිලා ඉන්න එපාය මේ වෙනකොට. එහෙම වෙන්නේ නැහැ කියන එකෙන් තේරෙන්නේ අපිට තේරෙන්නේ මේ ලෝකයේ අත්දකින්න මේ පුද පූජා වත් පිළිවෙත් වලින් කොහොමද ධර්මයට අනුග්‍රහයක් ගන්න කියලා අපිට තේරෙන්නේ අපේ ඔළුවේ වැඩ කරන්නේ කොහොමද සෙනසුරුගේ ප්‍රශ්නේ වහගන්නේ. බුද්ධ පූජාව තියලා පහම් පත්තු කරලා කොහොමද කේන්දරයේ තියෙන සිදුර වහගන්නේ. ඕවා තමයි අපේ ඔළුවේ වැඩ කරන්නේ. ඒ කියන්නේ සත්පුරුෂයා මේ ධර්මයේ දිහා බලන කෝණය ගැනවත් අපිට හිතන්න බෑ. නමුත් ධර්මයේ තියෙන කෙනෙක් අත්දකින්න හැම සිද්ධියක් තුළම ධර්මයේ දකින්න පටන් ගත්තට පස්සේ එයා කැළඹෙන්නේ නැහැ. එයා තුළ පුදුම නිවීමක් ඇති වෙන්නේ. මම ඔකට ලස්සන සිද්ධියක් කියන්නම්. අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ ජීවමාන වුණු ඒ කාලේ පෞල් පිටින් ධර්මයේ හිටියේ. ඒගොල්ලෝ හැම වෙලාවකම එකතු වුණාම ධර්මයයි කතා කළේ. ඒගොල්ලන්ගේ ජීවිතේ හැම වෙලාවකම ධර්මයේ තිබුණා. ජීවිතේ ගුණධර්මයක් වශයෙන් එයාලගේ වැඩිච්ච තමන්ගේ අභ්‍යන්තරය තුළ රෝපණය වෙච්ච සුන්දර ධර්මයක් තිබ්බා. ඉතින් කඩමල්ලක් ඇඳගෙන හරි කමක් නැහැ. වේලක් ඇර වේලක් හරි කාලා හැමන්නේ. ඒගොල්ලෝ හරි සතුටින් හිටියා. අද මේ කන්න බොන්න අඩුවක් නැති මිනිස්සු. හොඳට අඳින්න පළඳින්න තියෙන මිනිස්සු. බොහොම සැප පහසු යාන වාහන වල යන මිනිස්සු. මේ මිනිසුන්ගේ ජීවිතේ ධර්මයක් නැති නිසා ඒගොල්ලොන්ට මේ කඩා වැටීම හුල ගන්න බෑ පින්වත්නි.
මේ ලෝකේ කඩා වැටෙන එක උහුලන්න පුළුවන් හිතක් හදන්නේ මේ ධර්මයේ පින්වත්නි. එතකොට මේ ධර්මයේ තුලින් තමයි යාගේ ජීවිතේ කඩා වැටෙන හිත මේ කාටවත් තොලවන්න බැරි උපේක්ෂාවක් තුල පිහිටන්න පුළුවන් ඉවසීමක් හදලා දෙන්නේ මේ ධර්මයේ. එක පවුලක් හිටියා මිනිස්සයයි එයාගේ බිරිඳයි දුවයි පුතයි හිටියේ. මේගොල්ලෝ ගොවිතැන් කරලා තමයි ජීවත් වුනේ. හැබැයි හරීම පවුලේ තිබුණා හොඳ ධර්මයක්. ඒගොල්ලෝ හැම වෙලාවකම මේ බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කර හිටියේ. ශාස්ත්‍රූන් වහන්සේට ප්‍රශංසා කර ඉන්න ජීවිතයක් තිබ්බේ. හැම වෙලාවකම ශාස්ත්‍රූන් වහන්සේව ධර්මීය සංගයා මතු කරගන්න පුළුවන් හිතක් තිබුණේ. එතකොට අද ධර්මයේ ඉන්නවා කියලා හිතුවත් අපේ ප්‍රශ්නයක් එනකොට අපේ ජීවිතේ පින්වත්නි ද්වේෂයක් නේද මතුවෙවි ඉන්නේ. එතකොට ද්වේෂය දැන් පොඩි දෙයකින් අපි කැළඹි අපේ ද්වේෂේ නම් ඇවිස්සි එන්නේ. ක්‍රෝධයට අනුග්‍රහ කරන විදියට නම් හිත හැදිලා තියෙන්නේ. ඉතින් ලොකු ප්‍රශ්නයක් එනවා. යා කොහෙ බලාගෙනද දන්නේ මෙච්චර කල් බුද්ධ ශ්‍රාවකයෝ විදියට මේ වැඩ කරේ කියලා. ඇයි බුද්ධ දේශනාව කියනවා මහණෙනි ධර්මයේ දැනගන්න නෙවෙයි කියනවා. ධර්මයේ Tamanගේ ජීවිතේට ගැලපෙන්න නෙවෙයි කියනවා. දැන් මේ අම්මයි තාත්තයි දුවයි පුතයි හිටියේ. දැන් තාත්තයි පුතයි දෙන්න කුඹුරට ගියා. කුඹුරට ගිහින් ඉතින් කුඹුර කොට හිටියා මත් දහනේ. ඉතින් එදා මේ කුඹුරේ හාන්න කලින් කුඹුර සුද්ධ කරන දවස. කුඹුර කොටනකොට අර වල් සුද්ධ කරනකොට ඒ පිඩැල්ලක් අස්සේ හිටපු සර්පෙක් එකපාරම තමන්ගේ පුතාගේ කකුලට දෂ්ට කරා. ඒ කොල්ල කෑ ගහගෙන එතන මෙහෙම ඇදගෙන වැටුණා. දැන් දඟලනවා. තාත්තා ඉක්මනට ඇවිල්ලා බැලුවා. බලනකොට දැක්ක සර්පෙක් අර පිඩැල්ල අස්සට රිංග ගන්නවා. මත් දහනිනි හොඳටම ලේත් හොඳට රත් වෙලා තියෙන්න ඇති. ඉක්මනින් විස ශරීරගත වුණා. හිමීට මේ තාත්තා තමන්ගේ පුතානේ ගහක් යටට ඇදගෙන ගියා. ගහක් යටට ඇදගෙන ගිහින් මේ හිමීට හෙවණි තියලා ඉවර වෙලා බලනකොට මේ කටෙන් පෙන දාගෙන හිම S2 පියාගත්තා. තාත්තා කෙනෙක් කොහොම උහුලන්නද නේද? තමන්ගේ දරුවා තමන්ගේ අතේ ඉඳලා උස්මහත් කරපු දරුවා මේ මොහොතකට කලින් බොහොම සනීපෙට වැඩ කරගෙන හිටපු කොල්ලෙක් එකපාරම පොඩි වෙලාවකින් සර්පෙක් දෂ්ට කරලා තමන්ගේ ඔඩක්කේ තමන්ගේ ශරීරයේ උඩ ඉද්දී දරුවගේ S2 පිය වෙනකොට හිම තාත්තා කෙනෙක් පින්වත්නි ඒක කොහොම දරන්නද? නමුත් ධර්මයේ තිබ්බනේ ජීවිතේ. අනේ මගේ පුතා කියලා සුසුමක් කෙළුවා. ලොකු සුසුමක් කෙළුවා අනේ මගේ කොල්ලා කියලා. ඊට පස්සේ බලන්න ඒ කඳුළු නෑ ඒ ජීවිතේ. ඒගොල්ලන්ගේ ජීවිතේ මේ යථාර්ථයට කොච්චර විවෘත වෙලා තිබුණාද කියනවනම් ඒගොල්ලන්ගේ ජීවිතේ කඳුළු වලට විවෘත වුණේ නෑ. අන්තිමටම පින්නත්නි දැන් මේ පුතා මේ විදියට මැරුණ එක දැන් බිරිඳට පණිවිඩය යවුවා. එතනින් මිනිස්සෙක් යනකොට කිව්වා නුඹ මේ කොයි පැත්තෙන්ද යන්නේ කියලා ඇහුවා. ඒකට දැනගත්තා අපේ ගෙවල් පැත්තෙන් යන්නේ කියලා. කිව්වා අපේ නෝනට කියන්න දෙන්නෙකුට බත් ගේන්න එපා කියන්න. එක්කෙනෙකුට විතරක් බත් මුලක් ගේන්න කියන්න. එනකොට සුදු ඇඳගෙන එන්න කියන්න කිව්වා. මොකද්ද කාරණාද? සුදු ඇඳගෙන එන්න කියන්න බත් මුල් දෙකක් එපා කියලා. ඒතර අර මිනිස්සේ ගෙදරට ගිහින් කියනකොට අර කාන්තාව ඇහුවා "අයි දෙන්නෙක් වැඩ කරන්නේ නැද්ද උදේ දෙන්නෙක්?" නෑ දෙන්නෙක් වැඩ නෑ එක්කෙනෙක් වැඩ කිව්වා. හැබැයිද එහෙමනම් බත් මුලකුත් එකයි නම් අරන් යන්න කිව්වේ. සුදු ඇඳගෙනත් යන්න කිව්වා නම් මහත්තයා නම් ඒ කතාව කිව්වේ ස්ථීරව අපේ පුතා මැරිලා තියෙනවා. අම්මා කෙනෙක් නේ. අම්මා නිසා සුසුමක් කෙළුවා අනේ මගේ දරුවා කියලා. එච්චරයි. දුවත් එක් කරගෙන සුදු ඇඳගෙන බත් මුලකුත් අරගෙන ගියා. අර මිනිස්සේ අර බත් මුල මේ දැන් මෙතන අනේ මගේ පුතා මලා කියලා එයා නොකා හිටියේ නෑ. එයා බත් මුල කෑවා. එතකොට එයා බත් මුල කාලා අද නම් පෙරලි කෑ ගහයිනේ. අනේ අපිට මොකද වෙන්නේ දැන් හිටි ගමන් ওই බණ එහෙම අහන බණ ධර්ම දේශනා කරන දන් දෙන කෙනෙකුට ඔහොම ප්‍රශ්නයක් වුණොත් හාඳුරනේ අපේ ළමයා මෙච්චර ගුණ ධර්ම පුරනවා. ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියලා පෙරලි කෑ ගහයි. නමුත් බලන්න මේ ජීවිත බත් මුල කාලා අම්මයි තාත්තයි දෙන්නයි නංගි එකතු වෙලා දර එකතු කරගෙන ඇවිල්ලා දැන් Tamanගේ සහෝදරයා පුතාව දවන්න යනකොට සක් දෙවිඳුන්ට දැනුණා කියනවා මේ පුදුම විදිහේ ධර්මයක් ජීවිතේ වැඩිච්ච පවුල. මිනිහෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා කිව්වලු මම ඔබට කෙටියෙන් කියන්නේ මේක හරි ලස්සන දිග දේශනාවක් දිග කතාවක් මම ඔබට පොඩි වෙලාවකින් මේක ඉවර කරනවා. මේ කතාව මේ සිදුවීම ඔබට හරි වැදගත් වෙයි.
ඉතින් මේ සක්දෙවිඳු මිනිස්සෙක්ගේ බමුණෙක්ගේ වෙස්යක් මවාගෙන ඇවිල්ලා කියලා තියෙනවා උඹලා මේ දඩේමක් කරගෙන ගිනි තියලා මේ කණ්ඩල ඇස්ති වගේ. මොකද අර ගින්න ඇවිලෙනකොට දඩේමක් කරගෙන වගේ නේද අද නම් කියලා තියෙනවා. එතකොට කියලා තියෙනවා මොන දඩේමක්ද මේ මගේ කොල්ලා තමයි පිච්චෙන්නේ තාත්තා කියනවා. එතකොට අර බමුණෙක්ගේ වෙස්යක් ගත්ත සක්දෙවිඳු කියනවලු මොනවා උඹේ පුතා ඔය පිච්චෙන්නේ? නුඹේ පුතා ඔහොම පිච්චෙද්දි තාත්තා කෙනෙක් කොහොමද ඔහොම ඉන්නේ? තාත්තා කෙනෙකුට පුළුවන්ද කියලා අහනවා. ඔහොම හෙල්ලෙන්නේ නැතුව ඉන්න. තාත්තා කෙනෙක් අඬන්න එපා. තමන්ට හිටපු එකම කොල්ලා මේ ජීවිතේ සමුගනිද්දි කෑ ගහලා අඬන්න ඕනනේ කියනවා. කොහොමද ඔහොම ඉන්නේ කියනවා. එතකොට මේ තාත්තා හරි ලස්සන දෙයක් කියනවා. කියනවා පුරුෂය මම දැකලා තියෙනවා කියනවා මේ කුඹුරු කොටන්නේ මම පුරුදු වෙන්න නෙමෙයි කියනවා. මේ කුඹුරු කොටද්දි මට හරියට හම්බ වෙලා තියෙනවා කියනවා හැව ඇරලා ගිය සර්පයෝ හැව ඇරලා යද්දි හැව අරින්න එපා කිව්වට ඒ සර්පය හැව අරින එක නවත්තන්නේ නැහැ කියනවා. ඒ වගේ උපන් සත්වයා මේ ශරීරය අතහැරලා දාලා යනවා කියනවා. ඒක කාටවත් තාත්තා නෙමෙයි කිසිම කෙනෙකුට නවත්තන්න බෑ කියනවා. ඒක මම දන්නවා කියනවා. ඉතින් මං අඬන්නේ මොකටද කියනවා. එතකොට ඒ අනිත් පැත්ත බල්ලානවා නුඹ කවුද කියලා. එතකොට කියනවා මම අම්මා කියනවා. පුදුමයිනේ අම්මා කෙනෙක් ඉන්න විදිය. පුතා බොහොම දරදනු ගති තියෙන අම්මට සලකන්නේ නැති කෙනෙක් වෙන්න ඇති. ඒක තමයි මේ අඬන්නේ නැතුව හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ කියනකොට කියනවා නෑ මගේ පුතා මට හරීම ලෙන්ගතුයි කියනවා. එහෙනම් අඬන්නේ නැති මොකද අහනවා අම්මා කෙනෙක් අඬන්න එපා පෙරලි කියනවා. එතකොට කියනවා මං අඬන්නේ නැත්තේ එක දෙයකට කියනවා. මොකද්ද? මගේ පුතාට මං කිව්වේ නෑ මගේ කුසේ පිළිසිඳ ගනින් කියලා. මං ආරාධනා නොකර ආවා කියනවා. හැබැයි මං හොඳට රැකගත්තා කියනවා. ආරාධනා නොකර ගියා කියනවා. අනාරාධිතව ආපු කෙනෙක් අනාරාධිතව යනවා කියන එක ගැන මට විශ්මයක් නෑ කියනවා. ඒ කතාව ඇස්සේ ලස්සන ධර්මයක් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්ත බලනකොට අහනවා නුඹ කවුද? මම නංගි කියනවා. නංගි නම් අඬන්න එපාය කියනවා. මේ අඬල වැඩක් නැහැ කියනවා. ඇඬුවාම කෙට්ටු වෙනවා කියලා මං අහලා තියෙන්නේ කියනවා. ඇඬුවාම ඇස්සේ අටට යනවා කියලා අහලා තියෙන්නේ කියනවා. අනික ඇඬුවා කියලා අපේ අයියා එන්නෙත් නැහැ කියනවා. මං ඒකයි අඬන්නේ නැතුව ඉන්නේ කියනවා. ඒ හේතුව තමයි පින්වත්නි මේගොල්ලන්ගේ ජීවිතේ ධර්මයේ තිබුණා. ලෝකේ ධර්මයෙන් ගැලපුවා. පසුබෑමක් ඇති වෙනකොට ඒ පසුබහින තැන ධර්මයෙන් තමයි බැලුවේ. ධර්මී කියන කැඩපත පිටිපස්සෙන් තියාගෙන තමයි ලෝකයේ කියන කැඩපතෙන් බැලුවේ. එතකොට යාට පෙනුනේ ධර්මයේ හරහා තමයි ලෝකේ පෙනුනේ. අද මිනිසුන්ට ධර්මයේ හරහා ලෝකේ පේන්නේ. ඒක තමයි අභාග්‍ය. අවබෝධ කරගන්න තියෙන්නේ තමන්ව පින්වත්නි. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නකොට යාගේ ඕරම් භාගික සංයෝජන කැඩිලා උද්දම් භාගික සංයෝජනත් කැඩිලා නිවිල යනවා. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධයේ යථාර්ථ අවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද මේ